සම්මානනීය නාලිකාවත් සම්මානනීය ටෙලිනාට්‍ය නාලිකාවත් රූපවාහිනී මහගෙදරට. නැවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 34,000 ගොඩබෑම හෙට සිට. උණුසුම් කාලගුණය නිසා දරුවන්ට සිදුවන දේ. පුටින් ඉවත් වෙන්න. බයිඩන් පෝලන්තයේ සිට ලොව කලඹයි. විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ ඉෂාරා රයිගම් ටෙලි සම්මාන උළෙලේදී මෙවරත් සම්මාන ගොන්නක් හිමි කර ගැනීමට ස්වාධීන රූපවාහිනියට හැකි වුණා. 2020-21 වසර දෙක සඳහාම වසරේ සම්මානනීය නාලිකාව වසරේ සම්මානනීය ටෙලිනාට්‍ය නාලිකාව ඇතුළු සම්මාන රැසකට ස්වාධීන රූපවාහිනිය පාත්‍ර වූයේ රූපවාහිනියේ ප්‍රමුඛයා බවට යලි යලිත් තහවුරු කරමින්. ඒ වගේම තමයි සුරංග 2020-2021 දෙවසර සඳහාම වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ඇතුළු විශිෂ්ට අංශයේ සම්මාන සියල්ලම ස්වාධීන රූපවාහිනියට හිමිවීමද විශේෂත්වයක්. කොරෝනා ව්‍යසනය හේතුවෙන් රයිකම් ටෙලිස් සම්මාන උළෙල වසර දෙකකට පසු ඊයේ සන්ධ්‍යාවේ උත්කර්ෂවත් ලෙස කොළඹදී පැවැත්වුණා. දැල්වූ පහන් දැල්වී තිබේවා ප්‍රවීණ රංගන ශිල්පීන් වන රවීන්ද්‍ර රන්දිනිය සහ ශ්‍රියානි අමරසේන ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූ සම්මාන උළෙලේදී 2020 සහ 2021 යන වසර දෙක සඳහාම ඇගීම් සම්මාන පිරිනැමුණා. 2020 විශිෂ්ටතම ළමා වැඩසටහනට හිමි සම්මානය ස්වාධීන රූපවාහිනියේ නිෂ්පාතිකා තුෂාරි ගමගේ දිනාගත්තා. ඒ ITN ළමා විද්‍යාගාරය වෙනුවෙන් වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලිනාට්‍ය 2020 සම්මානය ස්වාධීන රූපවාහිනියේ ප්‍රභාත් දුෂාන්ත හිමි කරගත්තේ ඉස්කෝලේ මහත්තයා ඒකාංගික ටෙලිනාට්‍ය වෙනුවෙන්. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා දෙමළ සම්මානය හිමි වූයේ වසන්තම් නාලිකාවේ මොණහඬි කවිතා භාරතීටයි. වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස 2020-2021 යන වසර දෙක සඳහාම ස්වාධීන රූපවාහිනියේ මధుනිකා කරපුටුගල නිර්දේශිත නාම අතරට ඇතුළත්ව සිටියා. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ තනමල් විලකොල්ලෙක් සකර්ම සංසාරාන්‍ය අසබඩ ඇතුළු ටෙලිනාට්‍ය රැසක ශිල්පීන් සම්මානයට පාත්‍ර වුණා. 2020 විශිෂ්ටතම ටෙලිනාට්‍ය අංග රචනයට හිමි සම්මානය දිනාගත්තේ තනමල් විලකොල්ලෙක් ටෙලිනාට්‍ය වෙනුවෙන් වසන්ත පූර්ණ වංශයි. 2021 එම සම්මානය සකර්ම ටෙලිනාට්‍ය අංග රචනය සිදු කළ විදුර ශානකා බේදීරට හිමි වුණා. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂණය 2020 සඳහා තනමල් විලකොල්ලෙක් වෙනුවෙන් චින්තක විජයරත්න සහ රංගන විශ්වජිත් සම්මානයට පාත්‍ර වුණා. 2021 එම සම්මානය හිමි වූයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සකර්ම ටෙලිනාට්‍යයේ පියතිස්ස අකුරම්බොඩටයි. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය කැමරාකරණයේ 2020 තනමල් විලකොල්ලෙක් වෙනුවෙන් තිසර තුල්වන්ට සහ 2021 සඳහා සකර්ම ටෙලිනාට්‍යයේ රවීන්ද්‍ර ආර්ය සමරනායකට හිමි වුණා. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ශබ්ද නිර්මාණකරණයේ 2020 සඳහා තනමල් විලකොල්ලෙක් එස් රාජේන්ද්‍ර සහ 2021 සඳහා සකර්ම වෙනුවෙන් එල්.ඒ. ජයසේන සම්මාන දිනාගත්තා. වසරේ විශිෂ්ටතම සංස්කරණයේ 2020 තනමල් විලකොල්ලෙක් සඳහා ලක්රුවන්ත සේරම් සම්මාන දිනාගනිති. 2021 වසර වෙනුවෙන් එම සම්මානය හිමි වූයේ සකර්ම සඳහා බුද්ධික රණසිංහටයි. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය 2021 සඳහා මහපොළොව ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය කළ දර්ශන රුවන් දෙසානායක දිනාගත්තා. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත රචනය වෙනුවෙන් 2021 සඳහා සම්මානය හිමි වූයේ සකර්ම ටෙලිනාට්‍යයේ වනේ වනඵල ගීතය රචනා කළ අසංකරුවන් සාගරටයි. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගායකයා ලෙස 2020 ගිරිදේවී ටෙලිනාට්‍යයේ හීන නොමේරු ගීතය ගායනා කළ චමිදු ගයන් දිසානායක සහ 2021 සඳහා මහපොළොව ටෙලිනාට්‍යයේ මහපොළොව හාඳුරුවනේ ගීතය ගායනා කළ සුසිත් සිම්සන් සම්මානය දිනාගත්තා. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායිකාව ලෙස 2021 වෙනුවෙන් මහපොළොව ටෙලිනාට්‍ය වෙනුවෙන් මහපොළොව හාඳුරුවනේ ගීතය ගායනා කළ සචිනි නිසංසලා සම්මාන ලබා ගත්තා. වසරේ නැගියන ටෙලිනාට්‍ය නළුවා 2020 තනමල් විලකොල්ලෙක් ටෙලිනාට්‍ය වෙනුවෙන් දීප්තගේ චරිතය නිරූපණය කළ දනුක ඩිල්ෂාන් සම්මාන හිමි කර ගනිති. 2021 නැගියන ටෙලිනාට්‍ය නළුවාට හිමි සම්මාන හිමි වූයේ පෝක්වීදිය ටෙලිනාට්‍යයේ දේව්ගේ චරිතය නිරූපණය කළ සංගීත් ප්‍රභූටයි. වසරේ නැගියන ටෙලිනාට්‍ය නිලිය ලෙස 2020 සම්මානය හිමි වූයේ තනමල් විලකොල්ලෙක් ටෙලිනාට්‍යයේ සුලෝගේ චරිතය නිරූපණය කළ තිලක්ෂණී රත්නායකටයි. 2021 වසර වෙනුවෙන් පෝක්වීදිය ටෙලිනාට්‍යයේ මන්දාකිණිගේ චරිතය නිරූපණය කළ ශෂි ඇන්ජලිනා එම සම්මානය හිමි කරගත්තා.
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නළුවා 2020 සම්මානය හිමි වූයේ තනමල් විලකොල්ලෙක් ටෙලිනාට්‍යයේ අංජන ප්‍රේමරත්නටයි. 2021 වසර සඳහාද පෝප් වීදිය ටෙලිනාට්‍යයේ සමිත සුදීශ්වර එම අංශයේ සම්මානය හිමි කරගත්තා. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නිළිය ලෙස 2020 තනමල් විලකොල්ලෙක් ටෙලිනාට්‍යයේ සුලෝචනා වීරසිංහ සහ 2021 වෙනුවෙන් සකර්ම ටෙලිනාට්‍යයේ අනුරාධා එදිරිසිංහ සම්මානයට පාත්‍ර වුණා. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය තිර රචනය සඳහා 2020 තනමල් විලකොල්ලෙක් ටෙලිනාට්‍යයේ තුසිත ඉන්දික විජේමුනි සම්මාන ලබා ගත්තා. 2021 සඳහා එම සම්මානය හිමි වූයේ සකර්ම ටෙලිනාට්‍ය වෙනුවෙන් ලාල් වසන්ත කරුණාරත්නටයි. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා 2021 වෙනුවෙන් සම්මානය හිමි කරගත්තේ සකර්ම ටෙලිනාට්‍යයේ ලීලාරත්නගේ චරිතය නිරූපණය කළ තුසිත් ලක්නාත්. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය ලෙස 2020 සඳහා උදාරි වර්ණකුල සූරිය සම්මානයට පාත්‍ර වුණා. ඒ සංසාරාන්‍ය අසබඩ ටෙලිනාට්‍යයේ ලමතනීගේ චරිතය නිරූපණය වෙනුවෙන් චම්පා ශ්‍රියානි 2021 වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය ලෙස සම්මාන හිමි කරගත්තේ සකර්ම ටෙලිනාට්‍යයේ සිරියවතීගේ චරිතය වෙනුවෙන්. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය 2021 තනමල් විලකොල්ලෙක් සඳහා රොෂාන් රවීන්ද්‍ර සම්මානයට පාත්‍ර වුණා. 2021 වසර සඳහා එම සම්මානය හිමි වූයේ සකර්ම ටෙලිනාට්‍ය වෙනුවෙන් ප්‍රියන්ත ප්‍රනාන්දුටයි. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය 2020 සම්මානය හිමි වූයේ තනමල් විලකොල්ලෙක් ටෙලිනාට්‍යයටයි. ෆාහිම් මෞජුඩ් එම සම්මානය ලබා ගත්තා. 2021 වසර සඳහා වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ලෙස සකර්ම සම්මානයට පාත්‍ර වූ අතර චන්දන ලියනගුණවර්ධන එම සම්මානය ලබා ගත්තා. යම් නාලිකාවක් විසින් දිනාගත් වැඩිම සම්මාන ගණන වූ සම්මාන 16ක් දිනා ගනිමින් 2020 වසරේ සම්මානනීය ටෙලිනාට්‍ය නාලිකාව ලෙස අභිෂේක ලබන්නේ ස්වාධීන රූපවාහිනිය ප්‍රමුඛයා බවට යළිත් තහවුරු කරමින් 2020 2021 යන වසර දෙක සඳහාම වසරේ සම්මානනීය ටෙලිනාට්‍ය නාලිකාව ලෙස සම්මානයට පාත්‍ර වුණා. ස්වාධීන රූපවාහිනිය සම්මාන 19ක් දිනා ගනිමින් 2021 වසරේ සම්මානනීය ටෙලිනාට්‍ය නාලිකාව ලෙස අභිෂේක ලබන්නේ නවතත් ස්වාධීන රූපවාහිනිය පිටම දේවතාවක් මේ සම්මාන හිමි වෙනකොට අපිට චුට්ටක් ඒක බර වැඩි වගේ. මෙතන සියලුම සම්මාන ලැබෙන්නේ නිර්මාණශීලීත්වයට. හැබැයි මනුස්සකමට සම්මානයක් දෙනවා නම් අපිට අමතක කරන්න බෑ. පහුගිය වසර දෙක විශේෂයෙන්ම කෙනෙකුට තනතුරු අහිමි වෙන්න පුළුවන්. නම්බු නාම නැති වෙන්න පුළුවන්. හැබැයි මනුස්සකම නැති වෙනක අපි කවුරුත් අනුමත කරන්නේ. ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සම්මානය අපිත් එක්ක බෙදා ගන්න සුදත් රෝහණ මහත්තයාට අපේ හිටපු සභාපතිතුමා. දෙදහස් 20 වසරේ සම්මානනීය නාලිකාව ලෙසින් අභිෂේක ලබන්නේ වසර දෙක සඳහාම වසරේ සම්මානනීය නාලිකාව ලෙසද පිදුම් ලැබුවේ ස්වාධීන රූපවාහිනියයි. ස්වාධීන රූපවාහිනිය දෙදස් 21 සඳහා වසරේ සම්මානනීය නාලිකාව සම්මාන 19ක් දිනා ගනිමින් 2021 වසරේ සම්මානනීය නාලිකාව ලෙස අභිෂේක ලබන්නේ ස්වාධීන රූපවාහිනිය ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඉන්ධන මෙට්‍රික් ටොන් 34,000ක් රැගත් නෞකාවක තෙල් ගොඩබෑමේ කටයුතු හෙට දිනේදී ආරම්භ කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා. ලබන 31 වනදා ඉන්ධන මෙට්‍රික් ටොන් 45,000ක් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
खनिज तेल සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රික් ටොන් 30000ක් පමණ සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 15000ක් පමණ මෙවන විට පවතින බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කරනවා. ඒ අනුව ඉන්ධන පෙරමුම් හල් වෙත අවශ්‍ය ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ක්‍රමානුකූලව සිදුවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මේ අතර කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග මිල අද දිනේදී ශීඝ්‍ර ලෙස පහත වැටී තිබුණා. ඩීසල් නොමැතිවීම හේතුවෙන් වෙළඳුන් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීමේ අඩුවක් තිබීම එළවලු මිල පහත වැටීමට හේතුව බවයි ගොවින් පවසන්නේ. එළවලු විශාල වශයෙන් පැවතුණා. බාහිර වෙළඳ පැමිණීමක් නැහැ සිදුවන්නේ. වෙළඳන්ට පැමිණෙන්න ඩීසල් නැහැ කියලා හෝටල් වහලා වෙළඳාමක් නැහැ කියලා වෙළඳ පැමිණෙන්නේ නැහැ. මේ වෙනකොට තාමත් පහත මිලකට එළවලු වැටීම මත ගොවියා අන්ත අසරණ භාවයකටපත් වෙලා තියෙනවා. ඩීසල් ප්‍රශ්නේ නිසා වෙළඳ 150කින් අඩු වෙලා තියෙනවා. ටක්කේ වෙනායි. ඒක විකුණන්න පුළුවන්ද මොකද වෙලා තියෙන්නේ? ඉල්ලන්නේ නැහැ 100ට දෙන්න හිටියන්නේ නැහැ. අඩු. අද දිනේත් කලාප කිහිපයක් සඳහා විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනවා. ඒ අනුව ඒ සිට එල් දක්වා ඇති කලාප 12 සඳහා පෙරවරු 8:30 පසරු 5:30 අතර කාලය තුල පැය 2යි මිනිත්තු 15ක් විදුලිය විසන්ධි කරනවා. එමෙන්ම එම කලාප සඳහා පසරු 5:30 රාත්‍රී 10:30 අතර පැයයි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. මේ අතර P සිට U දක්වා ඇති කලාප සඳහා පෙරවරු 9ත් පසරු 3ත් අතර කාලයේදී පැයක කාලයක් සහ පසරු 3ත් රාත්‍රී 9ත් අතර කාලයේදී පැය 2ක්ද විදුලිය විසන්ධි කරනවා. එමෙන්ම V සහ W යන කලාප දෙකට පසරු 7 සිට රාත්‍රී 11 දක්වා පැය 2ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි. මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් කුඩා දරුවන්ට ඇඟපත වේදනාව, හිස රදය, මහන්සිය වැනි ලක්ෂණ වැඩි වශයෙන් පවතින බව විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පවසනවා. ඒ පිළිබඳ බියක් ඇති කර නොගත යුතු අතර දරුවන්ට ජලය වැඩි වශයෙන් පානය කිරීමට ලබා දිය යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. බොහෝ දරුවන් වෛද්‍යවරුන් වෙත රෝහල් වෙත පැමිණෙනවා එක එක රෝග ලක්ෂණ වලින්. විශේෂයෙන්ම ගොඩක් දරුවෝ එනවා දාඩිය බිබිලි වැඩි වුණා කියාගෙන ඇඟපත රිදෙන එක, හිස රදය, මහන්සිය වැඩිකම, ඊට අමතරව හුස්ම ගැනීමේ අපහසු, වතුර තිබහා වැඩිවීම, වතුර ඉල්ලලා අඬනවා, කිසිම හේතුවක් නැතුව දරුවා අඬනවා. ඕ වගේ රෝග ලක්ෂණ කීපයක්ම දරුවෝ මේ දවස්වල දෙමාපියොත් එක්කත් කියනවා, වෛද්‍යවරු එක්කත් කියනවා. දැන් මේකට හේතුවක් විදිහට අපි දකින්නේ විජලනය. ඒ රස්නේ වැඩිවීමත් එක්කම දරුවෝ අතර මේ රෝග ලක්ෂණ අපි දකිනවා. මේකට කල යුත්තේ අපි වැඩිය වතුර බොන්න ඕනේ. වතුර බොන එක විතරක් නෙමෙයි. මේ දවස්වල වැඩිපුර වතුරේ ඉන්න එකත් ඉතාම වැදගත්. දාඩිය බිබිලි වැඩි වෙන්න එක හේතුවක් අපි නෑම සීමා කිරීම. නාන්න බය වෙන්න එපා. කැස්සෙන් මිරිසා මොන දේ තිබුණත් දරුවන්ව නාවන්න. නාන වෙලාවේදී වතුරේ ඉන්න වෙලාවේදී විනාඩි 20ක් උදේට වතුරේ ඉන්න, විනාඩි 20ක් දවල්ට වතුරේ ඉන්න. විශේෂයෙන්ම දරුවන් වැඩි කාල සීමාවක් වතුරේ සෙල්ලම් කරන්න ඉඩ කඩ ලබා දී. ඊට අමතරව සරල ඇඳුමක් දරුවට අඳින්න. මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වත්කම් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. 2021 වර්ෂය තුල මද්‍රව්‍ය වලට අදාළ සැකකරුවන් 95000ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ළඟ තබා ගැනීම, ජාවාරම් කිරීම, ගංජා ළඟ තබා ගැනීම, ජාවාරම් කිරීම සහ අනිකුත් කෘත්‍රිම වශයෙන් නිෂ්පාදිත මද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. පසුගිය වර්ෂය තුලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1630කට ආසන්න ප්‍රමාණයක්, ඒ වගේම ගංජා කිලෝග්‍රෑම් 15000ක් පමණ, කෘත්‍රිමව සාදන ලද මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 377ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වර්ෂයේ ජනවාරි 1 වෙනිදා සිට අද දක්වා කාලය තුල මද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 800ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් කිලෝග්‍රෑම් 360ක්, ගංජා කිලෝග්‍රෑම් 2100ක් සහ වෙනත් කෘත්‍රිම මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18කට ආසන්න ප්‍රමාණයක් මේ වර්ෂය තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මද්‍රව්‍ය වලට සම්බන්ධ වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් විසින් යම් ආකාරයකට නීති විරෝධී ලෙස වත්කම් උපයාගෙන තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන්ුත් නිරන්තරයෙන් පොලිසිය විමර්ශනය කරනවා. ඔවුන්ට එරෙහිව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ කටයුතු සිදු කරනු ලබනවා. දැනට ශ්‍රී ලංකාවට මද්‍රව්‍ය සපයන, ඒ වගේම මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ විවිධ පුද්ගලයන් පිළිබඳව හඳුනාගෙන තිබෙනවා. ඔවුන් වැඩි ප්‍රමාණයක් එක්සත් අරාබි එමි රාජ්‍යයේ ඩුබායි නගරයේ ආශ්‍රිතව ජීවත් වන බවට වාර්තා වී තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් විවිධ වැරදි සිදු කර ශ්‍රී ලංකාවෙන් පලා යන ලද පුද්ගලයන් 130 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක්
සම්බන්ධව මේ වන විට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන ලබාගෙන තිබෙනවා. සිංහල අලුත් අවුරුදු සමයට තුලදී අඛණ්ඩ මද්‍රව්‍ය වලට අදාළ මෙහෙයුම් අධ්‍යයත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු සපයන අයට වටිනා තෑගි පිරිනැමීමටත් බලාපොරොත්තු වෙනවා. පන්නිපිටිය ශ්‍රී දෙව්රම් විහාරයේ මැදින් මහා පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. පන්නිපිටිය ශ්‍රී දෙව්රම් වේර විහාරයේ මැදින් මහා පෙරහර පැවැත්වුණේ 15 වන වරටයි. අමරපුර මහනිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පෙරහර ආරම්භ කෙරුණා. සදාතුක කරඬුව තැන්පත් කළේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතායි. ශ්‍රී දෙව්රම් වෙහෙර විහාරාධිපති අමරපුර මහනිකායේ සිරිසුමන පාර්ශවයේ මහානායක පූජ්‍ය කුලනාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේගේ සංවිධායකත්වයෙන් පෙරහර පැවැත්වුණා. අගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේ රචනා කළ Sharing Buddhism in the Western World කෘතියේ සිංහල අනුවාදය බටහිරට බුදුදහම මැයින් එළිදැක්වුණා. ඒ රත්මලාන පරියදම්මචේතිය පිරිවෙනේදී පරිවේනාධිපති ආචාර්ය පූජ්‍ය මා ඉටිපේ විමලසාර ස්වාමීන් වහන්සේගේ සංවිධායකත්වයෙන් මෙම උත්සවයේ මුලසුන හෙබ වූයේ අත්තනගල්ල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පන්නිල ආනන්ද ස්වාමීන් වහන්සේ. එහි ප්‍රධාන දේශනය ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි ස්ටැටන් අයිලන්ඩ් විහාරාධිපති ආචාර්ය පූජ්‍ය හීන්බුන්නේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සිදු කළා. බද්රජී මහේන්ද්‍ර ජයතිලක මහතා කෘතිය සිංහල බසට පරිවර්තනය කර තිබෙනවා. 361 සිංහ දිස්ත්‍රික්කයේ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා සිංහ සමාජ 125ක සමාජිකයන් අතර පැවති ගායන තරඟාවලියේ අවසන් මහා තරඟය බත්තරමුල්ල අපේකම පරිශ්‍රයේදී පැවැත්වුණා. සිංහ රිද්ම රැයත් 2022 මැයුණුයි එම තරඟය පැවැත්වුණේ. අවසන් තරඟයට තරඟකරුවන් 21 දෙනෙකු එක් වුණා. ඊට් ස්ට්‍රීට් වීදි ආහාර සැනකෙළිය කොළඹ ග්‍රීන් පාත්යේදී ආරම්භුණා. ඒ කොළඹ මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ඉක්බාල් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ දායකත්වයේ ඇතිවයි සැනකෙළිය සංවිධානය කෙරුණේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ ආරක්ෂා කරමින් ආහාර සැනකෙළිය පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. දැන් විදෙස් පුවත්. රුසියා ජනාධිපති ව්ලාදිමිර් පුටින්ට බලයේ සිටීමට කිසිදු අයිතියක් නැති බවට ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් පෝලන්තයේදී සිදු කළ ප්‍රකාශය මේ වන විට දැඩි ආందోලනයකට ලක්ව තිබෙනවා. යුක්‍රේනයේ ලීවිව් නගරය ඇතුළුව තවත් ප්‍රදේශ කිහිපයකට රුසියා හමුදාව රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. අමරිකා ජනාධිපති ජෝ බයිඩන් පෝලන්තයේ වෝල්සෝ නුවරදී මෙම ප්‍රකාශය සිදු කළේ රුසියාව සහ යුක්‍රේනය අතර පවතින ගැටුම මුල් කර ගනිමින්. එම ප්‍රකාශය සිදු කිරීමෙන් පසුව ඊට ප්‍රතිචාර දැක් වූ ක්‍රෙම්ලින් මන්දිරය කියා සිටියේ රුසියා ජනාධිපතිවරයා තෝරා ගැනීම අමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ කාර්යයක් නොවන බවයි. එය රුසියා ජනතාව විසින් සිදු කරන්නක් බවත් ක්‍රෙම්ලින් මන්දිරය වැඩිදුරටත් කියා සිටියා. දවල මන්දිරයේද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ අතර එහි සඳහන් වන්නේ ඇමරිකා ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයෙන් රුසියා ආණ්ඩුවේ වෙනසක් සිදුවිය යුතු බවට අදහස් නොකළ බවයි. අසල්වැසි රටවලට එරෙහිව බලය පැතිරවීමට රුසියා ජනාධිපති ව්ලාදිමිර් පුටින්ට අයිතියක් නොමැති බවට එම ප්‍රකාශයේ සඳහන් වූ බවයි දවල මන්දිරය වැඩිදුරටත් පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් ඇමරිකා ජනාධිපතිවරයා පෝලන්තයේ සංචාරය කිරීමෙන් පසු ලිවිව් නගරයේ ස්ථාන රැසකට රුසියා ගුවන් හමුදා ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ලිවිව් නගරයේ යුක්‍රේනයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාවට ආරක්ෂිත කඳවුරු සහිත ස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. කෙසේ වෙතත් අමරිකා ජනාධිපතිවරයාගේ පෝලන්ත සංචාරය සහ ඔහුගේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි පෙන්වා දෙන්නේ. පෝලන්ත දේශ සීමාවට කිලෝමීටර 80ක දුරනුයි ලිවිව් නගරය පිහිටා තිබෙන්නේ. මේ අතර රුසියාව යුද නෞකා යොදා ගනිමින් යුක්‍රේනයේ වයඹදිග ප්‍රදේශයේ පිහිටි ආයුධ ගබඩාවකට ක්‍රූස් මිසයිල ප්‍රහාර 4ක් එල්ල කර තිබෙනවා. දිගුදුර මිසයිල විශේෂයක් වන කලිබර් මිසයිල ඉලක්ක වෙත නිවැරදිව එල්ල කිරීමට හැකිවීම විශේෂත්වයක්. සැතපුම් 1550ක් පමණ දුරට මෙම මිසයිලයක් විදීමට හැකි බවයි යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. යුද නෞකාවල සිට මෙන්ම සබ්මරීන් වල සිටද එම මිසයිල විදීම සිදුවනවා. මේ අතර කියව් නගරයේ නිවාසවල සිටින ජනතාවගේ මානසික මට්ටම ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් එරට හමුදා අංශ ගීත ගායනා කරන අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා.
දැන් ක්‍රීඩාපුවත්. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ලෙස පැවති චෙන්නයි සුපර් කිංස් සහ කොල්කතා නයිට් රයිඩර්ස් අතර තරගය කඩලු 6කින් ජය ගැනීමට කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා. Yes, and we are back. The catch is taken. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් චෙන්නයි කණ්ඩායම සිය පන්දු අර 20 අවසානයේදී කඩලු 5ක් දැවී ලබාගත්තේ ලකුණු 131ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ මහේන්ද්‍ර සිං ධෝනි ලකුණු 50ක් රැස් කළා. පන්දු යැවීමේදී උමේෂ් යාදේව් ලකුණු 20කට කඩලු 2ක් බිඳහෙළුවේ චෙන්නයි පිතිකරුවන් දැඩි ලෙස අසරණ කරමින්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කතා කණ්ඩායම පන්දු අර 18යි පන්දු 3කදී කඩලු 4ක් දැවී ලකුණු 133ක් ලබා ගනිමින් තරගයේ ජය හිමි කරගත්තා. කොල්කතා ඉනිමේ වැඩිම ලකුණුලාභියා ලෙස දැක්වෙන්නේ ලකුණු 44ක් රැස් කරගත් ආරම්භක පිතිකරු අජින් කේ රහණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ උමේෂ් යාදේව් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. Comprehensive in the end by 6 wickets. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ දවසක්.